ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයුතුමන් විසින් ලියන ලද දෙවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ එතැනින් යද්දී රේගු පොලේ හුන් මතෙව් නම් මිනිසෙකු දැක මා අනුව එන්නයි ඔහුට වදාළසේක. ඔහු නැගිට උන්වහන්සේ යනුව ගියේය. තවද ජේසුස් වහන්සේ ඔහුගේ නිවසෙහි වැඩහුන් කල බොහෝ අය කැමියෝද පව්කාරයෝද අවුත් උන්වහන්සේ සහ ශ්‍රාවකයන් සමග හිඳගත්හ. පරිසීවරු ඒ දැක ඔබේ ඇදුරුතුමා අය කැමියන්ද පව්කාරයන්ද සමග කෑම කන්නේ මන්දැයි උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් ඇසූහ. උන්වහන්සේ අසවුන්ට කතා කොට රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත. මම යාග පූජාවට නොව දයාවට කැමැත්තෙමි යන කීමේ අර්ථය ඔබ ගොස් තේරුම් ගන්න. මා ආයේ දමිටුන් නොව පවිටුන් කැඳවීමට යයි වදාළසේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි, හිබ්‍රූ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය, හිබ්‍රූ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ මෙන්න මෙහෙම කියනවා. දෙවියන් වහන්සේගේ වචනය අපි හැමෝම කියමු. දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය ක්‍රියාශීලීය දෙමුහත් කඩුවකටත් වඩා තියුණුය ආත්මය ප්‍රාණයෙන්ද සන්ධි ඇටමිදුළු වලින්ද වෙන් කරන තරම් විනිවිද යන්නේය. මගේ ප්‍රේමවන්තනේ, දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි ක්‍රියාශීලී. එතකොට ජීවමානයි කියන්නේ ඒ වචනයට පණ තියෙනවා. ක්‍රියාශීලී කියද්දී ඒ වචනේ ක්‍රියාත්මකයි මගේ ප්‍රමාන්තනේ. ඒකයි උන්වහන්සේ ආලෝකය වේවා කියලා කියද්දී ආලෝකය වුණේ ජීවමාන ක්‍රියා. උන්වහන්සේ ඒතකොට ජීවමාන එක ජීවත් වෙන වචනයක්. ඒ ජීවමානයි කියද්දී තමයි ඒ වචනය ජේසු වෙලා ජීවත් වෙන්න ආවේ. මේ වචනය ජීවමානයි. ඒ වචනය තුල මහා බරපතල බලයක් තියෙනවා. ජීවමානයි ක්‍රියාශීලී දෙමුහත් කඩුවකට වඩා තියුණුයි. දෙමුහත් කඩුවක් කියලා කියද්දී දෙපැත්තම කැපෙන කඩුවක්. තේරුණා? දෙපැත්තම කැපෙනවා. එතකොට මේ දෙපැත්තම කැපෙනවා කියලා කියද්දී එකක් තමයි ඒක වචනය කතා කරන කෙනාට ඒක බලපානවා සහ වචනය අහගෙන ඉන්න කෙනාට ඒක බලපානවා. අනිත් එක තමයි ඔබගේ හදවත විවර කරනවා. ඒ කඩුවේ එක පැත්තකින් ඔබගේ හදවත විවර කරනවා, ස්වර්ගයත් විවර කරනවා ඒ වචනේ. මේ මහා ගැඹුරු වචනේ අර්ථය එතකොට දෙමුහත් කඩුවකට වඩා තියුණුයි ආත්මය ප්‍රාණයෙන්ද ප්‍රාණවායුද සන්ධි ඇටමිදුළු වලින්ද වෙන් කරන තරම් තියුණුයි. ඒ කියන්නේ හරිම ෂාප්. ඒ කියන්නේ සිතේ සිතුවිලිද අරමුණුද විමසනවා කියද්දී සමහරට ඔබට තේරුම් ගන්නත් බැරි දේ, හිතා ගන්නත් බැරි දේ ඒ වචනය අස්සින් මුල්ලෙන් රිංගලා ඔබට කතා කරන තැනකට තියෙනවා. දැන් මායි පොඩි ෆාදයි මගේ ප්‍රමාන්තයනි අපි දෙන්නගේ හරි දයාබර බැඳීමක් තියෙන්නේ. ඉතින් හරි වැඩිමල් සහෝදරයෙක් විදියට තමයි ෆාද මට සලකන්නේ. ඉතින් මම ඒ ෆාද ගාවට ගිහින් තමයි කුමිසම් කරන්නේ සතියකට පාරක්. ඉතින් එහෙම තැනකදී අපි සමහර වෙලාවට අපිට ගොඩාක් වෙලාවට එකට කෑම කන වෙලාව මිස් වෙනවා. ඒ වැඩවල් දෙක අතර වෙනසක් එක්ක. නමුත් කෑමට ඉඳ ගන්න වෙන හැම වෙලාවකම අපි ගොඩාක් වෙලාවට ෆාද මම බයිබලයේ කඩන විදිහ ෆාද අහගෙන ඉන්න. අපි පොඩි ෂෙයාරින් එකක් යනවා. ඉරිදාට නම් අනිවාර්යයෙන්ම ඉරිදා දේශනාව ගැන කතා කරනවා. ඉතින් ෆාදත් ගොඩාක් වෙලාවට කමෙන්ටරිස් කියවලා ලෑස්ති වෙලා තමයි පූජාව තියන්නේ. අද පොඩි ෆාදරත් පූජාව තිබෙන නිසා උදේ කෑම වෙලාවේ අපි දෙන්න එකට ඉඳගෙන මම බයිබලය ගැන කියද්දී මම අහුවා ෆාදර් what do you think about St. Matthew? Because he was a tax collector and immediately when Jesus called him, immediately he left everything and went with Jesus කියලා. What do you think? What happened to him කියලා. Father hina වෙලා කිව්වා මං හිතන්නේ Father
ඒ කාලේ හිටිය එයාගේ ටැක්ස් කලෙක්ටර් ඒ තනතුරේ හිටිය කට්ටියත් එක දැන් තමයි සිංහලෙන් කියන්නකෝ මොකද්ද ඒ කියන්නේ එහෙම ටැක්ස් කලෙක්ටර් මේ අය කැමියෙක් වෙච්ච මතෙව් ජේසු කතා කරපු ගමම්ම කොහොමද එකපාර නැගිටලා ගියේ කියලා. අතට කිව්වා ඒ කාලේ හිටිය දේශපාලනඥයනුයි ඒ කාලේ හිටිය අයබදු එකතු කරන කොමසාරිස් එක්කයි මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ නැති මතයතුමා නැද්ද? ඒක නිසා වෙන්නේ නැති ටක් ගාලා ජොබ් එක ඇතහැරලා ගියේ කියලා. ඉතින් අපි දෙන බඩල්ලන් hina වුණා ඒ කියපු කතාවත් එක්ක. නමුත් ඇත්තටම ඔබ හිතලා බලන්න මගේ ප්‍රේමවන්තයනි මතයතුමාට මොකද වුනේ? ඒ කියන්නේ මතයතුමාගේ ජීවිතේට මොකද වුනේ? ඒ කියන්නේ මතයතුමා ඒක ස්වාමින් වහන්සේගේ වචනය එක වචනයක් තියෙන්නේ. වචනයයි කියන්නේ මොකක්ද? එන්න මානු එන්න. ජේසු මේ වචනය කතා කරන්නේ මතෙව්ට. දැන් අපි මේ බයිබලේ අයිති කරගද්දී දැන් මේක අපි කතා කරන්නේ මතයතුමාගේ සුවිශේෂය. මතයතුමා ගැන ලියන්නේ. හැබැයි මේක මාක්තුමාගේ දෙවනි පරිච්ඡේදයේ 13 සිට කතා කරනවා. තේරුණාද කියන එක? මාක් 2:13 ගන්න මාක්තුමත් කතා කරනවා මේක. නැවත උන්වහන්සේ පිටත්ව මුහුද අසලින් ගියසේක මුළු සමය උන්වහන්සේ වෙත රැස් වූ උන්වහන්සේ උන්ට ඉගැන්වූසේක උන්වහන්සේ මග වඩනා කළ අල්පවුස්ගේ පුත් ලෙවි නැමැත්තා අල්පයෝස්ගේ පුත් ලෙවී නැමැත්තා රේගු පුලේ හිඳුණු දැක මා අනුවෙන් ඇයෝට වදාළසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය. දැන් මේකම කතා කරනවා ලුක්තුමා ලුක් 5:27. ලුක් 5:27මත් කතා කරනවා ලුක්තුමා බලන්න ලුක් 5:27 කතා කරන වචනය කිව්බින් උන්වහන්සේ නික්ම ගොස් ලෙවී නම් අයකැමියෙකු බදු පුලේ හිඳුණු දැක මා අනුව එන්නයි ඔහුට වදාළසේක. ඔහු සියල්ල අතහැර දමා නැගිට උන්වහන්සේ අනුව ගියේය. මගේ ප්‍රේමවන්තයනි දැන් මේක මතයතුමා ලූක්තුමා ලියනවා මාක්තුමා ලියනවා මුලින්ම ලියන්නේ මාක්තුමා. හැබැයි මාක්තුමා ලියනකොටත් මතයතුමා ජේසුත් එක්ක ගෝලයෙක්. ජේසුගේ ගෝලයෙක්. ඒතර ගෝලයෙක් එක්ක විදියට කැඳවලා ඉවරයි. එතකොට මේ සිද්ධිය මුලින්ම මාක්තුමා ලියන්නේ. ඊට පස්සේ ලූක්තුමාත් ලියනවා. හැබැයි මේ අද අපි කියවන්නේ මතයතුමාගේ අත්දැකීම ලියන විදිය. එතකොට ජේසු මතයතුමාගේ ජීවිතයත් එක්ක ගනුදෙනු කරපු විදිය බලන්න මගේ ප්‍රේමවන්තයනි. දැන් එතනදී අපි දකිනවා දැන් මතයතුමාගේ ජීවිතය මතයතුමා දැන් මතෙව් ලෙවී කියන කෙනා කොහොමද එයා ජුදා ජාතිකයෙක් ඒ ජුදා ජාතිකයෙක් වෙලා ඉන්නකොට දැන් අනිත් ඔක්කොම දැන් අල්පේයුස්ට තව පුතු ඉන්නට ඇති. අල්පේයුස්ට තව පුතු ඉන්න තැනදී මගේ ප්‍රේමවන්තයනි මතෙව් පුතා මොකද කරන්නේ? මතෙව් පුතා විතරක් මේ wrong side මොකද යන්නේ? සමහර වෙලාවට O level එහෙම අවුල් ඇති. එච්චර ස්ටඩි කරන්නේ නැතුව ඇති. ඔන්ලයින් ක්ලාස් වලත් වෙන වීඩියෝස් බල ඉන්නේ නැති නේද? ඊට පස්සේ A level උත් අනා ගන්න නැති නැද්ද? ඉතින් එහෙම තැනක එයාට වෙන ජොබ් එකක් සෙට් උන්නේ නැහැ. අනිත් එක එයා කොහොමත් නහයට අහන්න නැති චරිතයක් වෙන්නට ඇති. ඒ කියන්නේ අර සිස්ටම් එකට හැමෝමගෙන් බැනුම් අහලා අයින් වෙච්ච කොන් වෙච්ච චරිතයක් වෙන්නට ඇති. මෙහෙම තැනකදී එයා මොකද කරන්නේ? එයා වෙන ලේසියෙන් සල්ලි හම්බ කරගන්න විදියක් ගැන බලා ගන්නවා මගේ ප්‍රේමවන්තයනි. ඒතර අර අල්පේයුස් සමහරවට ජුදා ජාතිකයෙක්ට අයකැමියෙක් කියලා කියන්නේ මුදල් එකතු කරන රෝමයට බදු දෙනවා කියලා කියන්නේ ඒක අන්තිම පහත්ම රස්සාවක්. අනිත් එක පෞකාර දෙයක් තෝරගත්ත ජනතාවගේ බදු අරගෙන අරගලන්ට දෙනවා කියන තැන. ඊළඟ ප්‍රශ්න තමයි මොකක්ද? එහෙම දැන් බදු දෙද්දී රෝමයේ දාන නීතිය ඒකේ කමිෂන් එක රෝමයේ කියද්දී 10% බදු දෙන්න කියද්දී ඒක අනිත් අය දන්නේ නැහැ මගේ ප්‍රේමවන්තයනි. ජුදා ජාතිකයන් ඒක දන්නේ නැහැ. මේ අතරමැදියා තමයි ඒක මැනිපියුලේට් කරන්නේ. ඒක විකෘති කරලා 10ක් ඉල්ලන්න තියෙන තැන 15ක් ඉල්ලලා තව 5කුත් යටිමඩි ගහගෙන රෝමයේ කමිෂන් එකත් හම්බ කරගන්නවා. ඉතින් මේක හරි අමානුෂික විදියට මහා ජරා විදියට වංචා කරන රස්සාවක්. දැන් ඒකෙදී ඔබ දැනගන්නට ඕනේ අයකැමියෙක්ට දේවස්ථානෙට ඇතුල් වෙන්න බෑ. සිනගෝගෙට ඇතුල් වෙන්න බෑ. අයකැමියෙත් එක්ක ඉඳගෙන කාම කන්න බෑ. එච්චර කන්ඩෙම් වෙන තරමට. එච්චර කන්ඩෙම් වෙච්ච තැනකයි මේ රස්සාව තියෙන්නේ. නමුත් මතේ නැත්නම් ලෙවි ඒ රස්සාව තොරගන්නවා. ඒ කියන්නේ මොකක්ද අවුලක් මේ මිනිස්සයාගේ. එච්චර පහත් තැනකට යාව වැටෙනවා.
අප්‍රමාන්තනේ සමහර වෙලාවට යා සමාජයත් එක්කම තිත්ත වෙන්නට ඇති. ජුදා ජාතියත් එක්කම එයාට අපිරියාවක් ඇති. නැත්නම් එයාට සල්ලි වලට පෙරේතකමක් ඇති. වෙන කිසි දෙයක් එයාට හරියන්නේ නැතුව ඇති. දෙවියන් වහන්සේත් එක්ක තරහක් ඇති. උන්වහන්සේ ජීවමාන නැතුව ඇති. තෝරගත ජනතාව අතර මේ වගේ පෞකාර රස්සාවක් තෝරගන්න. හැබැයි කොහොම හරි මගේ ප්‍රේමාන්තයනි කොහොම හරි එයාට ප්‍රශ්නයක් තිබුණා. එයාට ප්‍රශ්නයක් තිබුණා. හරි ලස්සනට කියනවා අපි ජීවිතයේ දකින විදිය සහ බලන විදිය. ජීවිතයේ දකින විදිය සහ බලන විදිය අතර වෙනසක් තියෙනවා. අපි ගොඩාක් දේවල් දකිනවා. හැබැයි අපි කොහොමද බලන්නේ? ගොඩාක් දේවල් දකිනවා. ඔබ මේ වතුර වීදුරුව දකිනවා. ඔබ මේ වතුර වීදුරුව දකිනවා. එතකොට ඒක මම බොනවත් ඔබ දකිනවා. එතන මේ වතුර වීදුරුවේ ඔබ දකින වතුර වීදුරුවේ කෙනෙක් බලන්න පුළුවන් වෙන විදියකට. එක්කෙනෙක් බලන්න පුළුවන් භාගයක් හිස් වෙච්ච වතුර වීදුරුවක්. තව කෙනෙක් ඒ දිහා බලන්න පුළුවන් භාගයක් පිරිච්ච වතුර වීදුරුවක් විදියට. දකින විදිය සහ බලන විදිය අතර වෙනසක් තියෙනවා. හරි ලස්සනට එකයි කියන්නේ. ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ ඇතුළ ගොඩාක් වෙලාවට අපි පොත්තෙන් විනිශ්චය කරද්දී ගොඩාක් දෙනෙක් මතෙව්ව විනිශ්චය කරපු විදිහක් තියෙනවා. මතෙව් දිහා දැක්ක මතෙව් දිහා බලපු විදිහක් තියෙනවා. මගේ ප්‍රමාන්තනේ ගොඩාක් වෙලාවට අපි ජීවිතයේ අපි දිහා බලන විදියක් අපිව දැකලා අපි දිහා බලන විදියක්. ඔය බලන විදිය හරි වැදගත්. දකින විදිය නෙමෙයි. අපි දිහා බලන විදිය අතිශයින් වැදගත්. අපි කොහොමද දකින්නේ? දකින දේ දිහා බලන්නේ කොහොමද? ඒ බලන විදිය මහා වෙනස් තැනකට බොමව ගන්නවා. මගේ ප්‍රේමන්තනේ මේ මිනිස්සයාගේ ජීවිතයේ මේ මිනිස්සයා මතෙව් කියන චරිතය, ලෙවි කියන චරිතය ඒ හංවඩු කැහිල්ලත් එක්ක එයාගේ ජීවිතයේ එයා සමහරට ආව අපිරියා කරගත්ත තැනක් එක්ක ජීවිතේ පලිගන්න තැනක ජීවිතය අතහැරලා තියෙන දැති. එතකොට ඒ ඔස්සේ තවත් කොන් වෙද්දී අහක් අයින් කරද්දී පිළිකුල් කරද්දී පාච්චල් කරද්දී එයා තව ඒ නැතිවෙන ඇතුළාන්තය නැතිවෙන පිරිච්චකම සල්ලි වලින් තවත් පුරව ගන්නට ඇති. මම ප්‍රේමවන්තනේ ජීවිතයේ ඔබ අතාරිද්දී යකාට ඕනේ ඔබ ජීවිතේ අතාරින්න තැනට ගන්න. බලාපොරොත්තුව නැති වෙලා ඔබ බලාපොරොත්තුව නැති වෙච්ච ඇවිදින ඇට සැකිල්ලක් වගේ කරන්න. උන්වහන්සේ ඒකයි ඊශ්‍රායල් ජනතාවට කතා කරලා කියන්නේ ඔවුන් බලාපොරොත්තුව නැති වෙලා ඇටකටු යායක් වගේ එසකියල් 37 අපි දකින්නේ ඒකයි. ඇටකටු යායක් බලාපොරොත්තුව නැති වෙච්ච තැනක්. ඒතර ජීවිතේ ඔබගේ බලාපොරොත්තුව නැති වුණොත් එහෙම මබුදේ මයදුවේ ඔබගේ ජීවිතය ඉවරයි. ඒතර යකා ඔබගෙන් වෙච්ච පාපය, ඔබගෙන් වෙච්ච සිද්ධි, ඔබගේ පෞකාරකම, ඒ කන්ඩෙම් වෙච්ච දේවල් මිනිස්සු ඔබව බලන විදිය තේරුණාද කියන එක? ඔබ දිහා බලන විදියත් එක්ක ඔබට එපා කරන තැනක ඔබ කාලකන්ණි කරනවා. ඊට පස්සේ ඔබ ජීවිතය අතාරිනවා. මගේ ගාව පොතක් තියෙනවා never give up කියලා. ඒක ලස්සන පුංචි කතා තියෙනවා. පුංචි කතා තියෙනවා ජීවිතේ අතහරින්න නැතුව එල්ලිලා හිටිය අය ගැන. ඒක ඉස්සරහ තියෙන පින්තූරයට මං හරිම ආසයි. ඒකේ තියෙන්නේ කොකෙක් ගෙම්බෙක්ව ගිලලා දැන් අර කොකා හොට මෙහෙම ලොකුවට තියෙන කොකෙක්. ඉතින් මොකද වෙන්නේ? ගෙම්බ දැන් හොට ඇතුළේට ගිහිල්ලා දැන් හොට ඇතුලේ ගෙම්බගේ අත් දෙකයි කකුල් දෙකයි එළියේ තාම. හරිද? කොහොම හරි හොට ඇතුලෙන් ගෙම්බ අත් දෙකයි
කකුල් දෙකයි එළියට දාගෙන මොකද කරන්නේ? අරු දැන් හොට ඇතුලේ ගෙම්බව ගිලින්න යද්දී ගෙම්බගේ ඔළුව හොට ඇතුලේ තේරුණාද? ගෙම්බ අත් දෙකෙන් මොකද කරන්නේ? කොකාගේ බෙල්ල මිරිකගෙන ඉන්නවා. තේරුණාද? අරුට ගෙම්බ කොකාගේ බෙල්ල මිරිකගෙන ඉන්නවා. ගෙම්බව දැන් අරුට ගිලගන්න බෑ. never give up. never give up. මගේ ප්‍රමාන්තේ ස්වාමීන් වහන්සේ මේ ලෝකෙට ආවේ ඔබට කියන්න never give up. ඒ කියන්නේ ඔබගේ ජීවිතේ බිඳුවෙනුත් 0 යන ජේසු අයිති කරගෙන ඉවරයි. ජේසු එතනටත් ජේසු උත්තර දීලා ඉවරයි. ඒකයි අපි දකින්නේ විශ්වාස ලක්ෂණය. අපි කට ඇරලා කියනවා නැද්ද? විශ්වාස ලක්ෂණය ඈනු මැරෑර නැද්ද? පොළොව හදලා පිටාව පාතාල බැස් තුන්වෙනි දා මලුඩ කරේ පාතාල බැස් තුක පාතාල බැස් තුන්වෙනි දා මලුඩ කර උත්තාන කතා පාතාල බැස් තුන්වෙනි දා මලුඩ පාතාල බැස් තුන්වෙනි දා මලුඩ කර උත්තාන කතා මම ප්‍රමන්තනේ කොච්චරනම් කියලා තියෙනවද පාතාල වලට බැස? අතර මේ පාතාලය කියන්නේ ලිම්බෝ. ලිම්බෝ කියලා කියන්නේ ජේසුගේ මරණයට කලින් ස්වර්ගයට යන සුදුසු අය නතර වෙච්ච ආබ්‍රහාම්, ඊසාක්, ජාකොබ්ලා නතර වෙච්ච තැන. ස්වර්ගයට ඇරපු ගමන්ම එයාලා ඔක්කොමලා ගියා ස්වර්ගයට. ඉතින් ජේසු දොර අරිනකන් හිටියා දොරකඩ බලාගෙන මගේ ප්‍රේමාන්තේ. ඒක තමයි ලිම්බෝ කියලා කියන්නේ. ලිම්බෝ කියන්නේ ගෙම්බෝ ඉන්න තැනක් නෙමෙයි. තේරුණාද කියන එක? එතකොට මොකද වෙන්නේ? පාතාලය හැබැයි ඔබ බලන්න මගේ ප්‍රමාන්තනේ ගීතාවලිය 139 හරි ලස්සනට උන්වහන්සේගෙන් සංගවෙන්න අපිට පුළුවන් කොහෙද? ගීතාවලිය 139 හරි ලස්සනට කතා කරලා කියනවා උන්වහන්සේගෙන් සංගවෙන්න පුළුවන් තැනක් අපිට නැහැ. වචනේ කතා කරලා කියනවා ඔබෙන් සංගවී මම කොතැනට යම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යම්ද? මම ස්වර්ගයට නැගුණත් ඔබ එහිය. පාතාලයට බැස සැතපුණත් ඔබ එහිය. මගේ ප්‍රමාන්තයනේ පාතාලය ඒ කියන්නේ මේ අඬවල්ල නැද්ද? අර සමන් මේ චුට්ටේ අර බට්ටා ඉන්න දැන් නෙමෙයි. මේ පාතාලය කියන්නේ ජීවිතයේ පතුල අඩි පතුලේ තැනදී උන්වහන්සේ එතන ඉන්නවා. මගේ ප්‍රමාන්තයනේ ඒ නිසා මේ තැන ඔබගේ මගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ මතෙව්ව කැඳවන තැන උන්වහන්සේ මුළු ලෝකයම මතෙව්ව දැකලා මතෙව් දිහා බලපු විදිහක් තිබුණා. හැබැයි උන්වහන්සේ මතෙව්ව බැලුව වෙන විදිහකට. දැක්ක මතෙව් දිහා බැලුව වෙන විදිහකට. ඒ බලන බැල්ම වෙනසක් තිබුණා. මුළු ලෝකයම ළම දකිද්දී ස්වාමීන් වහන්සේ දකින්නේ ඔබගේ ලය. මම ප්‍රමාන්තනේ ලය ඔබගේ හදවත ඇතුලේ උන්වහන්සේ තමයි දන්නේ. උන්වහන්සේ එක්සැක්ට්ලි උන්වහන්සේ තමයි දිව්‍ය වෛද්‍යවරයා. උන්වහන්සේ දිව්‍ය වෛද්‍යවරයා. අනිත් ඔක්කොම බොටු, අනිත් ඔක්කොම ඊයා, අනිත් ඔක්කොම නැන්ද බඩේලි යනවා. ගඳයි, අසික්කිතයි, සැරව ඒ ඔක්කොම ඒ මතු පිට තියෙන අසික්කිත විස බීජ දකිද්දී වෛද්‍යවරයා විතරයි රීසන් එක දකින්නේ, කෝස් එක දකින්නේ, හේතුව දකින්නේ, මුල දකින්නේ ප්‍රශ්නේ. ඒක වෛද්‍යවරයා විතරයි ඒක හරියට දකින්න, හරියට බලන්නේ ඔබ දිහා. උන්වහන්සේ අද කතා කරලා කියනවා ලෙඩකුට වෛද්‍යවරයා අවශ්‍ය ලෙඩකුටයි කියලා. උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියනවා 12 වෙනි වගන්තිය උන්වහන්සේ ආසාවුන්ට කතා කොට රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත. උන්වහන්සේ දිව්‍ය වෛද්‍යවරයාණෝ මගේ ප්‍රමාන්තයනේ. දිව්‍ය වෛද්‍යවරයාණෝ ඔබ දිහා බලන්නේ අනිත් අය බලන විදිහකට නෙමෙයි. දකින්න දෙයින් නතර වෙන්නේ නැහැ. ඒ වෛද්‍යවරයාණෝ ඔබගේ රීසන් එක රූට් එක දකිනවා. මගේ ප්‍රමාන්තනේ මේ තැන ඔබ මම අවදිය. ඒකයි ඔබගේ මගේ ජීවිතේ ගැලවීම ලබා ගත්තේ බලාපොරොත්තුව කරන කොටගෙන. බලාපොරොත්තුව රෝම 8:24 උන්වහන්සේ කතා කරලා කියනවා අප ගැලවීම ලබා ගත්තේ බලාපොරොත්තුව කරන කොටගෙන පෙනෙන දේ ගැන බලාපොරොත්තුවක් නොවේ. පෙනෙන දේ ගැන බලාපොරොත්තු වන්නේ කුමකටද? ඒ කියන්නේ ඔබට පේන්නේ නැහැ. හැබැයි බලාපොරොත්තුව ඔබ විශ්වාස කරනවා. මගේ ප්‍රමාන්තිනේ විශ්වාස කරනවා ස්වාමින් වහන්සේ මගේ ජීවිතේ මේක කරනවාමයි.
දවසක් ඩොක්ටර් කෙනෙක්ට කෝල් එකක් එනවා. අනේ ඩොක්ටර්, මොකද? කවුද කතා? අනේ ඩොක්ටර් හරි වැඩේ නෑ. මොකද? අනේ ඩොක්ටර් මගේ පුතා සිම් එක ගිල්ලානේ. ෆෝන් එකේ සිම් එක ගිල්ලා පුතා. එතන මොකද වෙන ප්‍රශ්නේ? හුස්ම ඉරනවා. නේ ඩොක්ටර්. නේ මොකක්ද ප්‍රශ්නේ? අනේ ඩොක්ටර් හරියට කතා කරන චැට් බොක්ස් එකක් අනේ ඩොක්ටර්. චැට් බොක්ස් එකේ චටපට කරලා කතා කරනවා හරියට කතා කරනවා. නතර කරන්නේවත් නැහැ. ඉතින් මොකද ප්‍රශ්නේ? නේ ඩොක්ටර් සිම් එක ගිල්ලා නිසා කතා කරද්දි සල්ලි කැපෙයි දන්නේ නැහැ නේද ඩොක්ටර් කියලා. මම ප්‍රේමවන්තනේ. දොස්තර කියද්දී ඔබ දොස්තරගේ අවශ්‍යතාවය මොකක්ද? දොස්තරගේ අවශ්‍යතාවයක් තියෙනවා. දොස්තරව අවශ්‍ය වෙන්නේ රෝගියාට. හැබැයි රෝගියා රෝගී කියලා දන්නේ නැත්තම් සිල්වතුන් යයි සිටු 99 දෙනා හැරලා නැති වෙච්ච බැටළුව හොයාගෙන යන්නේ. අද පෝස්ට් එකේ තියෙන්නේ අද උදේ රිෆ්ලෙක්ෂන් එකේ දැම්මේ නේද? කොහොමද? ඔබ හොඳින්ද? ඔබ සනීපෙන්ද? එක අම්මා කෙනෙක් මට කතා කරලා කියනවා හරිම දෑබරයි. ඒ අම්මා මට කතා කරලා කියනවා ෆාදර් ඉතින් අනේ ෆාදර් ඔබ වහන්සේ අහද්දී උදේ මම ඔක්කොටම ඉස්සෙල්ලා රිෆ්ලෙක්ෂන් එක අහද්දී ඔබ වහන්සේ hina වෙලා අහුවනේ කොහොමද ඔබ සනීපෙන්ද? ඉතින් මම ෆෝන් එකටම උත්තර දුන්නා ෆාදර්. හොඳින් ෆාදර් කියලා උත්තර දුන්නලු. හරිද? ඊට පස්සේ මම කියනවලු හොඳින් නම් තත්ත්වේ භයානකයි කියලා. අනේ ෆාදර් මොකක්ද ඒ කිව්වේ? නැද්ද? හොඳින් නම් තත්ත්වේ භයානකයි. මොකද ඒ කියන්නේ ඔබ හිතන්නේ ඔබ හොඳින් නම් නැද්ද? ඔබ හොඳින්ද? ඔබ හොඳින් කියලා නම් ඔබ හිතන්නේ තත්ත්වේ කියන්නේ ඔබ දන්නේ නැහැ ඔබගේ ජීවිතයේ තියෙන ප්‍රශ්නය. නාට්ටාමි හිතන්නේ එයාගේ ජීවිතේ එයාගේ බර තමයි සැහැල්ලු කියලා. එයා හිතන්නේ එයාට හයියෙන් ඇවිදින්න පුළුවන් වෙන්නේ බර කරේ තියාගත්තොත් විතරයි කියලා. එයා දන්නේ ඒක abnormal කියලා. What is abnormal has become normal. ජීවිතේ හැමෝම කොරගහද්දි මගේ ප්‍රේමාන්තේනේ. හැමෝම කොරගහද්දි මගේ ප්‍රේමාන්තේ අතර අපි හිතන්නේ කොර තමයි පොර කියලා. හරිද? ඒක තමයි සිස්ටම් එක කියලා. මුළු සමාජයම අබ්බඝාත වෙච්ච තැනක අපි දකින්නේ හැම කෙනෙක්ම ලෙඩුම්ව. ආත්ම දමනයක් නැති, සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් නැති, ජීවිතේ පරිණතකමක් නැති, පාංශයට යටත් වෙච්ච මම ප්‍රේමවන්තනේ ලොකු මස් ගොබවල් තියෙන නැද්ද? හැඟ හොඳට හැඩ කරගත්ත කාලකන්ණි ජීවිතවල ඉන්නේ. මාංශයට බාර වෙච්ච යටත් වෙච්ච වහල් වෙච්ච තැනක ඉන්නේ. අපි හිතන්නේ ඒක තමයි නෝමල් කියලා. මොකද අපි දැකලා තියෙන ඒවා විතරයි. මම ප්‍රමාන්තියනේ ඔබ දන්නේ නැහැ ඔබ අසනීපයිද කියලා. ඒකයි වෛද්‍යවරයා ඉස්සරහා ඔබට තියෙන ප්‍රධානම දේ මට අසනීපයි. මට අසනීපයි. ත්‍රිවිල් එක ගහලා තිබ්බා. මට නම් දැන් හොඳයි. තාමත් ඔයාට උනද කියලා. තිරුණාද කියන එක. ඒ මාසනීපත් තියෙනවා. මම ප්‍රේමවන්තනේ ඊට වඩා ජීවිතේ ඒ කියන්නේ ඔබ ස්වාමින් වහන්සේගේ අභිමුවට යද්දී වචනය සිතේ සිතුවිලි අරමුණු විමසනවා කියලා කියද්දී ජාකබ්තුමාගේ පොතේ අපි පැහැදිලිවම දකිනවා මගේ ප්‍රේමවන්තනේ උන්වහන්සේ කියනවා කැඩපත ඉදිරියට ගිහිල්ලා බලන 22 වෙනි පළවෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තිය. ඒ තමන්ම රවටා නොගෙන දහම් පුඩේ පණිවිඩය අසන්නන් පමණක් නොවී ය පිළිපදින්නෝද වන්න. මද යමෙක් දහම් පණිවිඩය අසන නමුත් එය නොපිළිපදින්නේ නම් ඔහු කැඩපතමකින් තමාගේ මුහුණ ඇති සැටියෙන් බලන මිනිස්සෙකුට සමානය. ඔහු තම රූපේ දෙස බලා අහක්ව ගිය පසු තමා කෙබඳු මනුෂ්‍යයෙක්දැයි වහාම අමතක කරයි. ඔබගේ දිහා ඔබ දකින්න ඔබ යන්න වචනේ කැඩපත ඉස්සරහට. ඔබ වචනයත් එක්ක ඉන්නේ නැද්දි ඔබ ලෝකේ හඬ අතහැරලා උන්වහන්සේගේ හඬට බාර වෙදි තමයි දකින්නේ දැනෙන්නේ මයි ප්‍රේමවන්තයනි ඔබ මේක මෙතන අවුල් කියලා. මේක නෙමෙයි ජීවිතය කියලා. ඔබගේ මිනුම් දණ්ඩ ස්වාමින් වහන්සේගේ වචනයයි. වෙන තැනක් නෙමෙයි. ඒතර ඔබ අතිශයින් වැදගත් වෙනවා මම රෝගී කියලා අඳුරගන්න එක. කී දෙනෙක් කොමිසමේ ඇවිල්ලා කියනවාද ෆාදර්
කියන්න තරම් පාපයක් නැහැ. පොළොව පලාගෙන යන්න හිතෙනවා. නැත්ද? පොළොව පලාගෙන යන්න හිතනවා. කියන්නේ කියන්න තරම් පාපයක් නැත්තම් මගේ මම ස්වාමිගේ පව් වහන්නද ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද කියන එක? ඒ කියන්නේ ඒ තරමට සංවේදී කමක් නැති වෙලා, ඒ කියන්නේ ලාදුරු spiritual leprosy. මගේ ප්‍රේමවන්තයනි සංවේදී නැහැ. ඒ කියන්නේ එතනදී මට තේරෙන්නේ මගේ ජීවිතේ මට මොකද්ද වෙන්නේ කියලා. ජීවිතේ ඒ රටාවන් වලට හුරු වෙලා මම අර කියන්නේ හැමතිස්සෙම නැද්ද වෙඩින් එකේ සයින් කරන්න නැෂනල් එක ඇඳගත ඇවිල්ලා අනේ උන් නැහැ ලොකු උන් නැහැ අස්සම් කරන්න බලාගෙන ඉන්නවලු. ෆාදර් කිව්වලු ලොකු උන් නැහැ අස්සම් කරන්න කියලා. අස්සම් ෆාදර් පොඩ්ඩක් ඉන්න කියලා අර පූජාවට උදව් වුණේ ළමයි සමිතියේ ළමයි දෙන්නට එන්න කියලා. මොකද කරන්නේ පුතා මේ මේසෙ පොඩ්ඩක් හොල්ලන්න කිව්වලු. තේරෙනවද? ඉතින් මේසෙ කොල්ල දෙන්න මේසෙ හොල්ලද්දි ටක් ගාලා ලොකු උන් නැහැ පෑන අරගෙන අස්සම් කරලා බලද්දි කොන්දොස්තර මහත්තයෙක්. ඒ කියන්නේ ලියලා පුරුදු බස් එකේ යද්දි නැද්ද? අර බ්‍රේක් ගහනවල ඉතින් අර නිකන් තින මේසෙ ලියන්න බෑ. එයා හිතන්නේ ඒක තමයි නෝමල් කියලා. මගේ ප්‍රමාන්තේනේ ජීවිතයේ මේ ඇබ්නෝමලිටි එක ඔබ ජීවිතයේ අසනීපයි. දැන් මතේ ෆුල් සෙටල් වෙලා ඉන්නේ නැති. නැද්ද? ඉන්කම් එක නියමට තියෙනවා. එයාගේ FD එකේ නැද්ද? FD එකේ දැන් ඇමරිකන් ඩොලර්ස් වලින් තමයි FD දාන්න නැත්නම් සේවිංග්ස් කරන්න. මොකද රුපියලගේ බහින නිසා නැද්ද? ඒක නිසා ඒව හොඳට යනවා. ඊට පස්සේ එයාගේ සේවිංග්ස් හොඳට තියෙනවා. ඊට පස්සේ ඉන්කම් එක හොඳයි. එයා ඊට පස්සේ හොඳට ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒකේ ඉඩ කඩන් අරගෙන නැද්ද? ඊට පස්සේ ඒ ඔක්කොම සෙටල් කරගෙන දරුවන්ගේ accounts ටික බාර අර කියන්නේ ගෙදර පවුලේ වියහිදම් ගානට සෙටල් කරලා ඔක්කොම නියමට මැනේජ් කරගෙන ලයිෆ් එක අරගෙන ගියා. හැබැයි එක මොහොතක් එනකම්. මගේ ප්‍රේමවන්තයනි දැන් මේව ඔබ මැජික් විදියට ගන්න එපා. ජේසු එනවා. මතෙව් මානුව එන්න. මතෙව් යනවා. එහෙම මැජික් නැහැ. මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ කපර්නාමුවේ මිෂන් එකකට යන්නේ. ඒ මිෂන් එකේ උන්වහන්සේ ඉන්නේ. දැන් මේ මතෙව්ව කැඳවන්න ඉස්සෙල්ලා අපි දකින්න අංශභාග රෝගියෙක් උන්වහන්සේ සුව කරනවා. යක්ෂාවේශ වුණාට උන්වහන්සේ සුව කරනවා. මාරුත දමනය කරනවා, මිනිස්සු ගැන කතා කරනවා. ඒ වගේම ශතාධිපතියාගේ සේවකයාට කපර්නාමුවේ ශතාධිපති සේවකයාට සුව දෙනවා. දැන් මේ ජේසු ගැන ලාදුරු රෝගීන්ට උන්වහන්සේ සුවද කරනවා. දැන් මේ පසුබිමේ තමයි මතෙව්ට කැඳවන්නේ. ඒකයි අපි රෝම 10:17 දකින්නේ මොකක්ද? මෙයාට මේසෙ අතහරින්න ඇතහිල්ලක්. ඇතහිල්ල ඇතිවන්නේ පණිවිඩය ඇසීමෙනි. රෝම 10:17. පණිවිඩය ඇතිවන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගැන දැසීමෙනි. මතක තියාගන්න මේවා නිකන් මැජික් අකුණු ගහනවා වගේ හෙන ගහනවා වගේ නැද්ද? එහෙම වෙන්නේ නැහැ. උන්වහන්සේගේ වචනේ පරිසරයේ ඉන්නේ. ජේසු ගැන ඇහෙනවා. මතෙව්ට තේරෙනවා. ඒ කියන්නේ ජේසු ආයකැමියොත් එක්ක ඉඳ ගන්න විදිය, ජේසු සකේයුස්ගේ ගෙදරට ගිය විදිය, මයි ප්‍රේමවන්තනි මේ සිද්ධිත් එක්ක ජේසු ගැන පණිවිඩයට ඇහෙනවා. ඇදහිලා ඇතිවන්නේ පණිවිඩය ඇසීමෙනි. ජේසු එකපාර ඇවිල්ලා නැද්ද? එකපාර ආවා මානුව එන්න. ජේසු කියා. එහෙම නෑ. එතන ජේසු හිතවල මේ මාවනුව එතන කතා කරන්නට ඇති. ඔබ ජීසස් කියන මූවි එක බලද්දී හරි ලස්සනට තේනවා. ජේසු එතනින් නම් තමයි ආයකැමියයි පරිසිවරයයි උපමාව කියන්නේ. බයිබලෙ එහෙම නෙමෙයි. හරි ලස්සනයි ඒ ඩිරෙක්ටර් එක අරන් තියෙන විදිය. ආයකැමියයි පව්කාරය ගැන උපමාව කියනවා. එක්තරා ආයකැමියෙක් හිටියා. දැන් මතේ රේගුපොලේ බදු එකතු කරනවා. මේ ආයකැමියා දේවස්ථානයට යනවා. පරිසිවරයෙක් හිටියා. එයා පරිසිවරයා දේවස්ථානයේ ඉස්සරහට ගිහලා දැන් ජේසු දේශනා කරද්දි මතෙව් අතන බදු එකතු කරන මිනිස්සු පොලෙම ඇවිල්ලා ඒක ළඟ බදු දෙනවා. ඉතින් මේ පරිසිවරයා දේවස්ථානයේ ඉස්සරහට ගිහලා දෙවියන් වහන්සේ ඉස්සරහ පුරාජයට දරනවා. මෙහෙම කරා. ඒ වගේම පිටිපස්සේ ඉන්න අය කැමියා තියා බලලා නැද්ද කියනවා ස්වාමීනි මම අර අය කැමියා වගේ නෙමෙයි. මමගේ 10න් කොටස දෙනවා. මම මෙහෙම දේවල් කරනවා. මෙහෙම උපවාස කරනවා. ඒ අය කැමියා වගේ නෙමෙයි. ජේසු එහෙම කියන ගමන් මතෙව් ගාවට යනවා. මතෙව් ගාවට ගිහිල්ලා කියනවා හැබැයි අය කැමියා ස්වර්ගෙ දිහා බලන්නවත් බැරිව පවල් අයට ගසා ගනිමින් කිව්වා ස්වාමීනි මම පව්කාරයෙක්. කරුණා කරන්න.
දැන් මේක ජේසුගේ උපමාවක්. එහෙම කියන ගමන් ජේසු මතෙව්ගේ අත් දෙක අල්ලලා කියනවා. දෙවියන් වහන්සේ පිළිගත්තේ පරිසවරයාගේ ආඥාවද? අයකමයාගේ ආඥාවද? මතෙව්ගේ ඇස් වලින් කඳුළු ගලනවා. ඊපස්සේ කියනවා මානු වෙන්න. මානු වෙන්න. මේ හැම දෙයක්ම වෙන්නේ රිලේෂන්ෂිප් එකක් එක්ක මගේ ප්‍රමාන්තේනේ. ඒක රිලේෂන්ෂිප් එකක් එක්ක. ජේසුගේ වචනේ පරිසරය තුල මතෙව්ට කතා කර වචනේ එකයි. මගේ ප්‍රමාන්තනේ මේ පරිසරය අතිශයින් වැදගත්. ඔබගේ ජීවිතයේ මේ පරිසරය අතිශයින් වැදගත්. බලන්න ලූක්තුමාගේ 5 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ තවත් අතාරින තැනක් ගැන කතා කරන්නේ. ලූක්තුමාගේ 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට දිනක් උන්වහන්සේ ජෙනසරෙත් විල අසල සිටියදී සමූහයා දෙවියන් වහන්සේගේ දහම් පණිවිඩය අසන පිණිස උන්වහන්සේ වටා තෙරපි සිටි කල විලයිනේ ඔරු දෙකක් තිබුණු උන්වහන්සේ දෙටිය. දැන් පණිවිඩය අහන්න මිනිස්සු තෙරපෙනවා, උන්වහන්සේ දේශනා කරනවා. වචනේ පරිසරයක්. එයින් බැසවිත් දැල් සොදමින් සිටියහ. උන්වහන්සේ ඒ ඔරු වලින් එකක් වූ සීමොන්ගේ ඔරුවට නැගී එය වෙරළින් මදක් ඈතට දියත් කරන්න කියා එහි වැඩහිඳ සමූහයාට අනුශාසනා කළසේක. එය නිම වූ පසු වචනේ පරිසරය ඔබට මේසේ අතාරින්න නම් ඒ වචනේ පරිසරය ඔබට ඕනෙමයි. ඒ වචනේ තමයි වැස්සක් වගේ අහසින් වැටෙන වැස්ස පොළවේ සරුසාර කරලා කරල් හට ගන්නලා පැල හට නගනවා. නාන්සේ යෝසෙසාය 55 9 වෙනි වගන්තිය කතා කරන්නේ ඒකයි බලන්න. නාන්සේගේ වචනය හිමහා වැස්ස අහසින් පොළවේ වඩ ඉහළ නැතිසේ ඊළඟ වගන්තිය ගන්න. අහසින් වැටෙන හිමහා වැස්ස වහින වැස්ස නැවත හැරී නොගොස් පොළව සරුසාර කර පැල නංවා කරල් හට ගන්නවා. වපුරන්නට දහන්නේද මිනිසාට ආහාර ගෙන දෙයි. ඒ ලෙසම මා මුවින් නික්මෙන වචන මා වෙතම හිස්ව නොපැමිණ මගේ අදහස් සඵල කරන නියමයන් සිකුරටම ඉටු කරයි. ඒක වැස්සක් වගේ. ඒතර ඔය මුල ගැලවෙන්න ඔය ඇඹිල්ල කහ ගැලවිලා මූදේ පැලවෙන්න ඒක ගැලවෙන්න මුල බුරුල් වෙන්න ඒ පස් ටික බුරුල් වෙන්න මගේ ප්‍රමාන්තයනි ඒ වචනය වැටෙන්න ඕනේ. ඒ වචනේ බුරුල් වෙන්නට ඕනේ. එනිසා ඔබට ගැලවෙන්න අතාරින්න තියෙන මේසේ මම ප්‍රමාදේ ඔය අතාරින්න තියෙන මේසේ ඔබට සුන්දරව යකා පෙන්නනවා. ඔතන තමයි උත්තරය කියලා යකා පෙන්නනවා. ඔතන අතහැරලා වෙන මොනවා කරන්නද යකා දන්නේ නැහැ කියලා කියනවා. යකා එක පෙන්නනවා. රද වගේ මතකයි. මං ස්වාමී වෙච්ච පුල්ම අවුරුද්දේ මම පූජක බඹසර ගැන දේශනා කරද්දී හරි පොඩි එතකොට මගේ පළවෙනි අවුරුද්ද මම දැක්ක එක කාන්තාවක් රවාගෙන වගේ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ කාන්තාව මගේ ගාවට ඇවිල්ලා ඔෆිස් එකට ඇවිල්ලා මට මේ ඇඟිල්ල දික් කරලා කිව්වා ඔය කියන විදිහට ඉන්න පුළුවන්ද? මම කොහේ ඉන්න පුළුවන්? කොහොමද ඔම ඉන්නේ? මම කොහේ එහෙම තමයි ඉන්නේ. ජේසු මාව කැඳවුවේ පියතුමෙක් විදියට ඉන්න. පියතුමෙක් විදියට එතන ඉන්නවා. ඊට පස්සේ මම කිව්වා මොකක්ද ඔබගේ ප්‍රශ්නය අම්මේ? නෑ. මමත් ආගමික නායකයෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා. එතකොට මට ප්‍රශ්නේ දැන් මේ ඔය වචන මට ප්‍රශ්නයක්. කොහොම ඉන්න පුළුවන්ද? මම බලාගන්නේ ඒ ආගමික නායකයා. මම බලාගන්නේ මට වියදම දෙන්නේ මගේ ජීවිතේ මගේ තනිකම් පාළු මකන්නේ ඒ පුද්ගලයා. එහෙම නැතුව ඉන්න පුළුවන්ද? මම ලොකු අත්දැකීම් මට තිබුණේ නැහැ. හැබැයි මම පුළුවන්. අප්‍රමාන්තයනේ ඒ දයාබර අම්මට ඒ පාපයේ මේසේ ඇරුණාම වෙන උත්තරයක් නැහැ. පේන්නේ ඒක විතරයි උත්තරය. මනුෂ්‍යව ශක්තිය කරගෙන ඒකයි අපි ජෙරමියා 17:5 දකින්නේ මිනිසාව මියන සුළු සිරුර ශක්තිය කරගෙන සමිඳුන් කෙරෙන් හැරි ඉවත්ව යන මිනිසා සාපලද්දෙක් මන්ද ඔහු පාලු කර ඇති පන්දුරකට සමාන වේ. යහපත පැමිණි විට එය නොපෙනේ. පාලු කරේ වියලි තැන්වී මිනිසුන් නොවසන ලුණු බිමෙහි වාසය කරයි.
තේරෙන්නේ මොන යාපතාවත් අර උත්තරෙන් දැපෙන්නේ අන්ධ වෙලා තියෙන්නේ බ්ලයින්ඩ් වෙලා තියෙන්නේ එකම උත්තර යකා මගේ ප්‍රේමවන්තනේ අනිත් හැම දෙයක්ම කඩලා ඔබට මෙතනින් එහා උත්තරයක් නැහැයි කියලා ඌ බව හිර කරනවා අවුරුදු ගානක් එන දේ ගලන්න මගේ ප්‍රේමවන්තනේ ඔබට එකපාර බැරිනේ වෙන්නේ ඒකයි කොච්චර උත්සාහ කරත් ආයි අර සරා කසිපු වරුවා වගේ නැද්ද කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ වගේ ආයි එතනටම යනවා මම ප්‍රේමවන්තයනි ඒ තැනදී එතනටම යන තැනක් එතනටම ඉතින් එතනදී කොච්චර උත්සාහ කරත් එතර වෙන්න බැරි කමක් හැමතිස්සෙම ඔබ ගහ උඩින් කැඩුවට මුලේ කෑලි තියෙනවා ඕක ටික දවසකින් පස්සේ ආයි අංකුර එනවා එනිසා ඒ ගන්න තීරණේ පදනමක් නැති කමක් ගන්න තීරණේ පදනමක් නැති කමක් ඒ තීරණය ඇතුළට යන්නේ නැහැ ඒකයි වචනය පරිසරයේ තියෙන්න ඕනේ සමහර වෙලාවට අපි අඩි දෙක තුනක් හාරලා හරි මුල කපලා ගන්නවා ඒක චූටි කුරේ අංකුරයක් ඇති ආයි ඔය මුල වෙන්න දවසින් දවස ලුණු ගෙඩිය ලෙලි ගහනවා වගේ අපේ ජීවිතේ පොතු යන්න තැන් තියෙනවා මගේ ප්‍රේමවන්තයනි දවසින් දවස ගැලවෙන්න තැන් තියෙනවා අපි අසනීපෙන් ඉන්නේ අපි හැමෝම ලෙඩ්ඩු මගේ ප්‍රේමවන්තයනි මේක අවබෝධ වෙන්න ඕනේ ඒ නිසා ඔය මේසේ සාධාරණීකරණය කරගෙන ඉන්න බෑ ඒක තමයි උත්තරේ කරගෙන ඉන්න බෑ හරි ඇඟ කෑලි ගියත් කීතුණත් ඇත්ත ඉන්න බෑ නන්නත් තාරයි බඩගින්නේ මැරුණත් වැරදි දේ වැරදි ඒක සාධාරණීකරණය කරන්න එපා මගේ ප්‍රේමවන්තයනි මේ වචනේ මතෙව් ලෙවීට මේ වචනේ පරිසරයේ ඉන්නේ හැබැයි පරිසරය තුළ උන්වහන්සේ යකඩ ඉන්න ගහනවා එක මොහොතක් එනවා ඒ පරිසරය තුළ උන්වහන්සේ ටොක්කයින වෙනස් කරන ගලවලා අම්පරලා ගන්න මම ප්‍රේමවන්තයනි ඒක උන්වහන්සේගේ තීරණයක් ඒක උන්වහන්සේ ඔබට කරන ආරාධනා එන්න මා අනුව එන්න උන්වහන්සේ කිව්වේ නෑ මේසේ අතාරින්න කියලා උන්වහන්සේ කිව්වේ නෑ ඔය රස්සාව වෙනස් කරන්න කියලා උන්වහන්සේ කිව්වේ නෑ ඔය අර වන්දි ගෙවන්න කියලා නෑ උන්වහන්සේ එහෙම කියන්නේ නෑ ලුක්තුමාගේ 19 වෙනි පරිච්ඡේදය බලන්න ලුක්තුමාගේ 19 වෙනි පරිච්ඡේදය උන්වහන්සේ සකේයුස්ට මොකද කතා කරලා කියන්නේ 4 වෙනි වගන්තිය ජේසුස් වහන්සේ ඒ පාරෙන් පස්වෙනි වගන්තිය ජේසුස් වහන්සේ ඒ ස්ථානෙට වැඩම කර උඩ බලා උට කතා කොට සකේයුස් වහාම බිමට බහින්න අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්න ඕනෑ අය යට වදාළසේක බයි ප්‍රේමවන්තයනි ජේසු දෙන්නේ අල්ලගන්න දෙයක් ජේසු දෙන්නේ ඔබට අල්ලගන්න දෙයක් ජේසු කතා කරන්නේ අතාරින එක නෙමෙයි අල්ලගන්න එක ඒකයි අපි ගැලවීම ලබා ගත්තේ පුණ්‍ය ක්‍රියාවලින් නෙමෙයි අතහිල්ල කියලා මොකක්ද ඔබ ජේසුව අල්ලගන්නවා ඔබ පාපය අල්ලලා පාපයේ එල්ලිලා පාපයේ ඇලී ගැලිලා ඉන්නේ නැද්දි ජේසු ඔබට කියනවා පුතේ ඕක නෙමෙයි හරි ඕක තිබිච්චාවේ ඕක නෙමෙයි ඕකත් එක නෙමෙයි හැප්පෙන්නේ මම ඔබගේ ගෙදර අද එනවා මාව අල්ලගන්න මම ප්‍රේමවන්තයනි අර ලෝකේ ඉන්න හොඳම හොරාට හොඳම හෙරව හම්බ වෙනවා ඇමරිකාවේ මොකක් හරි ට්වින් ටවර් එකේ මොන ලොකු හොරකමකට ගිහිල්ලා ඒ දෙන්න හම්බ වෙලා ක්‍රෂ් එකක් ඇති වෙලා දෙන්න හොර කසාදයක් මදිනවා හොරු දෙන්න කසාද බැඳලා හොර පැටියෙක් හම්බ වෙන්නේ කොච්චර හොරෙද්ද කියනවා නම් මගේ ප්‍රේමවන්තයනි දැන් එයාගේ බබා ඉපදිච්ච දවසේ ඉඳන්ම අත මිට මොලවගෙන ඉන්නේ අත දිග හරින්නෙම නැහැ ඉතින් මොකද වෙන්නේ දැන් ડોක්ටර්ස්ලා ගාවට අරන් යනවා එක කවුන්සලර්ස් ගාව අරන් යන ඊට පස්සේ බැරිම තැන එන ප්‍රබුද්ධ මිනිස්සෙක් මේ දෙන්නගේ පැටිකිරිය අහලා දැනගන්නවා මේ හොඳම හොරා මේ හොඳම හෙර ඒ කියන්නේ හොර පැටියෙක් තමයි ඉන්නේ නැද්ද අතාරින්නෙම නැහැ මොකද වෙන්නේ කියලා කියන ඔයගොල්ලන් ගාව තියෙන හොත වටින දියමන්ති මාලයක් අරන් ඉන්න කියලා අරන් එන්න කියලා මොකද වෙන්නේ මම ප්‍රේමවන්තයනි දියමන්ති මාලේ පොඩි එකා මේ කිරිබොන පොඩි එකා අත කිරිසප්පයා දියමන්ති මාලේ මෙහෙම අත ළඟට කරපු ගමන් පොඩි එකා මොකද කරන්නේ ටක් ගාලා අත අතහැරලා ගන්නවා බලද්දි බබා හම්බ වෙන වෙලාව හිටිය දොස්තරගේ රත්තරන් පෙන්ඩන්ට් එක හොරකම් කරගෙන නැද්ද එන ගමන් ඒක අරගෙන පිටම ලෝගෙන තියෙන ඒක
දියමන්තිය පෙන්නද්දී අතාරින්නේ. ලෝකේ තියෙනවා වඳුරු අල්ලන විදිහක්. වඳුරු අල්ලන්නේ කොහොමද? මගේ ප්‍රමාන්තන එක පොඩි වාචනයක් හදනවා. ගෝත්‍ර පිරිස් කරනවා. ඔය වාචනය ඇතුළට දානවා දොඩම් ගෙඩියක් හරි වඳුරට අඹ ගෙඩියක් හරි මොකක් හරි මේ පැත්තේ තියෙන ගෙඩියක් දානවා. ඉතින් ඕකේ කට දානවා ගානට අත විතරක් දාන්න පුළුවන් විදියට. ඔය වාචනය දැන් වලක ගැට ගහලා තියෙනවා. ඕක වාචනය අරන් යන්න බැරි වෙන්නේ. ඉතින් වඳුර මොකද කරන්නේ? ඔය වාචනයට අත දාලා අර ලොකු අඹ ගෙඩිය හරි මොකක් හරි අල්ල ගන්නවා. අල්ලගෙන දැන් මූ ඕක අතරින්නේ නැහැ නේද? ඉතින් මොකද වෙන්නේ? අර වාචනය අතන හිර වෙලා තියෙනවා. මූ මේ අත ගන්න හදනවා අර අඹ ගෙඩියත් එක්ක. ගන්න මල එන්නේ. ඌ අතරින්නෙත් නැහැ. තේරුණාද කියන එක? අතරිනකම් වාචනය එළියට ගන්නත් බෑ මගේ ප්‍රේමවන්තනේ. නැද්ද? ඉතින් හදිස්සියේ හොඳ කල්පනාකාරී. ඉතින් එතකොට මොකද වෙන්නේ? මිනිස්සු ඇවිල්ලා වඳුර වල්ල ගන්නවා. කල්පනාකාරී වඳුරෙක් හිටියානම් ඊට වඩා හොඳ ගෙඩියක් පෙන්නනවා. එසකොට ඌ ඒක අතහැරලා අර කල්ල ගන්නවා. අපි අල්ලන් ඉන්නේ තහනම් ගෙඩියනේ මගේ ප්‍රමාන්තනේ. ජේසු ඇවිල්ලා ඒ තහනම් ගෙඩිය අල්ලගත් අපි ජීවිතේ එපයි කිව්ව දේ අල්ලගෙන ඉන්න අපි ජේසු දයාබරව ජීවන දායක භෝජනයක් වෙලා අදහන්න පුතේ ඔබ ගැලවෙන්නේ අදහන්න. ඒ කියන්නේ ජේසුව අල්ලගන්න තැනකට ජේසු අල්ලගන්න. මතෙව්ට කියන්නේ වෙන තීරණ අභිලාෂ ප්‍රතිපත්ති ගැන මේ කතා කරන්නේ. මතෙව්ට කියනවා පුතේ මානු වෙන්න මා ජේසු එතන ජේසුගෙන් තොර ගැලවීමක් නැහැ. සකේවුස් මොකද කියන්නේ? අද මම ඔබ ඒ ගෙදර නවාතන් ගන්නට උනායි වට වදාළසේක. වහම බැසගොත් ඒ කියන්නේ අතාරින්න දෙයක් තියෙනවා. ගස අතාරින්නේ ජේසු අල්ලගන්න. ඒ ගෙදර මගේ ප්‍රේමවන්තනි පාපය ගුබෑන් නරක දේ තේරුණාද කියන එක පෞකාරකම් උදුරුගත්ත දේ වංචා කරපු දේවල් ඔක්කොම ඒක ඇතුලේ ජේසු එතනට එනවා. මගේ ප්‍රේමවන්තනි ලෙඩාටයි වෛද්‍යවරයා ඕනේ. ජේසු ඒ කුණු ගුබෑමට එනවා. ඔබගේ ජීවිතයේ අසික්කිත කාලකන්ණි තැනට එනවා. ඒකයි රෝම 5:20 උන්වහන්සේ කතා කරලා කියන්නේ ව්‍යවස්ථාව වැඩි පාපය බහුල විය. පාපය වැඩි වූ තැන වරප්‍රසාදය ඊටත් වඩා වැඩි විය. පාපය තියෙන තැනම තමයි වරප්‍රසාදය තියෙන්නේ. ඊට වැඩියෙන් තියෙනවා. එනිසා අපි මයි ප්‍රමාණතනේ පාපයත් එක්ක දැන් මං කල වෙනවා. දැන් මං අතාරිනවා. ඊට මං දැන් තීරණ කරනවා. මොකද පුංචි කාලේ දැන් කියා දුන්නේ ජේසු ආදරේ හොඳ ළමයින්ට. ජේසු ආදරේ නෑ නරක ළමයින්ට. නරක ළමයි එනිසා හොඳ වෙලා තමයි ජේසු ගාමට යන්න ඕනේ. නැත්තම් ජේසු කට පුච්චනවා. නැද්ද? ඔය වගේ මෙන්න සෙප්පඩ විජ බොරු ගොඩක් කියා දෙලා තියෙන්නේ. මයි ප්‍රමාණතනේ ඒ කියන්නේ ලෙඩ එකා මොකද කරන්නේ? ලොකුම ලෙඩේ තමයි පාපය. ඉතින් ලෙඩ එකා හොඳ වෙලා තමයි ජේසු ගාමට යන්න ඕනේ. කොරෝනා අපි යන්නේ හරියම තමයි. කියන කොරෝනා හොඳ වුණාම දවස් 17 ඉරණ පස්සේ ඩොක්ටර් ගාවට ගිහිල්ලා ආෆ්ටර් ඉෆෙක්ට්ස් ගැන බෙහෙත් ගන්න වෙන්නේ. අනිත් හැම ලෙඩකම දොස්තර ගාවට යන්නේ ලෙඩ නිසා. හොඳ වෙලා යන්නේ නැහැ. එම් බෑ. ජේසු ඉන්නේ ඔබගේ ජීවිතේ ඒ සුවය දෙන්න. ඔබට උත්තර දෙන්න බැරි නිසා ජේසු ඇවිල්ලා ඉන්නේ. මයි ප්‍රමාන්තේනි එකයි ඔබ මුලින්ම අඳුර ගන්නට වෙන ඔබ අසනීපයි. ඔබ ලෙඩින් මට සුව වෙන්න පැත්තක් තියෙනවා. ඔබගේ හිර වෙච්ච තැනක් තියෙනවා. මම ප්‍රමාන්තනේ ඔබට අසනීප එන්නේ ඒකේ රෙපර්කෂන්ස් ඒකේ සයිඩ් මොන හරි එළියට එන කාරණාවක් එක්ක. ඒක සරව වෙන්න පුළුවන්, හොටු වෙන්න පුළුවන්, ඒක දාඩිය වෙන්න පුළුවන්, ඒක රස්නේ වෙන්න පුළුවන්. ඕක පෙන්වන්නේ අසනීප තත්වයක් ගැන. එතකොට ඔබට දැනගන්නට ඕනේ අපි ඊට පස්සේ මොකද වෙන්නේ? මම ප්‍රමාන්තනේ අර එළිය දැන් ඒ උණත් එක්ක හැප්පෙනවා. උණ ඇවිල්ලා තියෙන කුත්තැටියාවයින් පස්සේ කුත්තැටි එන්නේ ඇඟේ තුවාලයක් තියෙන නිසා කොච්චර ඔබ පැනඩෝල් බිව්වත් අපිට සුව වෙන්නේ නැහැ. කුත්තැටියේ ඇන්ටිබයොටික්ස් ගන්න ඕන. ඇන්ටිබයොටික්ස් ඉවර වැඩක් නැහැ. තුවාලයට හරියට ඩීල් කරලා සුව කරන්න බෙහෙත් දැම්මේ නැත්තම්. උන්වහන්සේ මම ප්‍රමාන්තනේ උන්වහන්සේ එකයි අංශභාග රෝගියාට කියන්නේ අංශභාගයේ රෝගියා රගෙන එන්නේ මාක්තුමාගේ දෙවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා ඔබගේ පව්මම සමා කරනවා. ඔබගේ පව් සමා කරනවා යහන රැගෙන යන්න. රීසන් එක රූට් එක කෝස් එක ජීවිතේ මුලටයි උන්වහන්සේ උත්තර දෙන්නේ. ජේසු දන්නවා එළියේ කොච්චර කැපුවත් වැඩක් නැහැ. ඒ මුල් කොට තියාගෙන අතුලාන්තේ තුවාල වෙච්ච තැනක ජේසු සකේවුස්ගේ ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? ඉඳගෙන කෑම කනවා. ඔව් ඒ දෘශ්‍යයල්ල උන්වහන්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ගෙදර ගිහිල්ලා කෑම කද්දී උන්වහන්සේ පෞකාරය මිනිහෙක් සමග නවාතන් ගන්නට ගියසේකයි කියමින් කොඳුලේ අට සකේවුස් නැගිට
ස්වාමිනී මාස අන්තක දෙකෙන් කොටසක් දෙලින්දුන්ට දෙමි. ලූක් 19:8 දෙමි. යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම් ඔහුට 4 ගුණයක් දෙමි. ස්වාමින් වහන්සේට කීය. ජේසුස් වහන්සේ කතා කරමින් ගැලවීම අද මේ ගෙදරට පැමිණ ඇත. මම ප්‍රේමාන්තේනි ජේසුගේ ආදරයෙන් පිරුණාම ජේසුගේ සෙනෙහසින් පිරුණාම එයාගේ ජීවිතේ සුවඳ වෙන්නේ. අතාරින දේ අතාරින්නේ. අපි අතහැරලා උන්වහන්සේ ගාවට යනවා නෙමෙයි. උන්වහන්සේ ගාවට ගිහිලා අතාරිනවා. අපි උන්වහන්සේ ගාවට ගිහිලා අතාරිනවත් වඩා උන්වහන්සේව අල්ල ගන්නවා. උන්වහන්සේ කතා කරලා කියන්නේ මා අනුව එන්න. මාත් එක්ක එන්න. වෛද්‍යවරයා මම අසනීපයි කියලා දැනගත්තයින් පස්සේ මම පිළිගන්නවා. ඒ වගේ මම වෛද්‍යවරයා කෙරෙහි අදහනවා, විශ්වාස කරනවා. ඒ ડોක්ටර් ගාවට ගියොත් මට හරි යනවාමයි කියලා. ඒ විශ්වාසයෙන් මම ඒ ડોක්ටර් ගාවට ගිහිල්ලා ඊළඟට මොකද කරන්නේ? මම සුදු වුණු ගාපු සෝන්ගයක් වෙන්නේ නැහැ. පරිසිවරු වගේ හංගගෙන වාගෙන ඒක කියන්න ලැජ්ජ නිසා නෑ. ඒ ડોක්ටර්ට මගේ මුළු ඇත්තම කියනවා. ඒක අතිශයින් වැදගත්. truth of your heart. මගේ ජීවිතයේ ඇත්ත. අම්මුවේ කියන ඇත්ත. ජේසුට ඒක අනිවාර්යයි. ඒ ඇත්ත කියන එකේම සුවය ගැඹුරුයි. මම ප්‍රමාන්තනේ පාපෝච්චාරණිතේ ලස්සන මේකයි. ඒ ඇත්ත කොච්චර ඒ කියන්නේ අසික්කිතුණත් ඒ ඇත්ත. ඒ සරව ගෙඩිය පළලා ඕජස් එළියට එන්නට ඕනේ. මම ප්‍රමාන්තනේ ඒ කඳ ජරාව එළියට එන්න ඕනේ. සුවය ඕනේ නම් ඊට පස්සේ මොකද කරන්නේ? වෛද්‍යවරයා ප්‍රිස්ක්‍රයිබ් කරනවා. අවශ්‍ය බෙහෙත් ටික දෙනවා. ඒක කීකරුව බොන්නට ඕනේ. ඊට පස්සේ තමයි කීකරුකම එන්නේ. මම ආදර ප්‍රමාන්තනේ ස්වාමීන් වහන්සේ මතෙව්ට කතා කරලා කියනවා මා අනුව එන්න. මා අනුව එන්න. උන්වහන්සේගේ වචනය දෙමුවත් කඩුවක් වේ. සිතේ සිතුවිලි විමසලා අරමුණු විමසලා ආත්මය ප්‍රාණවායුවෙන් වෙන් කරලා ඒ මේසේ සහ එයා මතෙව්ගේ ජීවිතයේ එක්ක අස්සට ගිහිල්ලා උන්වහන්සේ බලය දෙනවා. ජීවමාන ක්‍රියාශීලී බලය ශක්තිය දෙනවා. ඒක අතාරින්න. එතන ඒ බලය තුළ ඩබා කියන උන්වහන්සේගේ වචනය තුළ ඒ බලය ලැබෙන්නේ. මගේ ප්‍රමාන්තනේ මතෙව්තුමාගේ ජීවිතේ කවතාවත් කවුරුත් නොකරපු ආදරයක්. මතෙව්තුමාගේ ජීවිතේ මතෙව් මේ ලෙවි කියන කැරක්ටර් එක ජීවිතේ හැම කෙනෙක්ම ඩිස්පයිස් කරද්දී, පිළිකුල් කරද්දී, පාච්චල් කරද්දී, තුක් කියලා කෙල ගහද්දී උදේ නැගිටලා කෙනෙක් උදේ පාන්දර මතෙව්ව දැක්කොත් එහෙම මොන මූසල කාලකන්ණියා කියලා ගෙදරට ගිහිල්ලා ආපහු වෙනවා මූණට මුණිච්චම් වෙන්නේ නැති වෙන්න. මේ තරම් තනක තිත්ත වෙච්ච මතෙව්ගේ ජීවිතේ අසහන ඒ කාලකන්නිකම ලේබල් එක ජේසු එක මොහොතෙන් ගලවනවා. ජේසු කියන්නේ පුතේ මට ඕනේ. ඔයා මට වටිනවා. You are precious. අපේ ජීවිතේ උත්තරේ තියෙන ඔය ආදරේ. ඒ ආදරය තරම් බලයක් වෙන තවත් නැහැ. මගේ ආදර ප්‍රේමාන්තයනි, මගේ ආදර පුතේ දුවේ ජේසුගේ ආදරය ඔබට මට කරන්න එකයි. ඒතර ඔබ උදේ පාන්දර ඒ බෙහෙත බොන්නට ඕනේ. ප්‍රෙෂර් පෙත්ත උදේ බොනවා. විටමින්ස් ටික මේ කාලේ උදේ බොනවා. ජීවිතේ ශක්තිය ඕනේ. සින්කෝවේට් බොනවා නැද්ද? විටමින් D එක අනිවාර්යෙන් උදේ බොනවා. මේක දවස්වල ඕනේ ඒවා. හැබැයි ඊට වඩා බොන්න බෙහෙතක් තියෙනවා. ඒ ආදරය. ජේසුගේ ආදරයෙන් පිරෙන තැන. උදේ පාන්දර ඒ ජෝර්දාන් නදියේ ජේසු ගිලෙන්නට ඕනේ. ඒ පව් සේදිච්ච ඒ කාලකන්ණිතියකම මඩ ජෝර්දාන් කියන්නේ මඩ ගඟක්. ඒකයි නාමන් කතා කරලා කියන්නේ නාමන්ට ජෝර්දාන් නදියේ නාන්න කියද්දි නාමන් කියන අපේ ගමේ අබානා පර්පර් කියන ගංගා තියෙනවා. මේ මඩ ගඟේ නාන්න ඕනේද? ඒක මඩ ගඟක්. ජේසු මිනිස්සුගේ පව් සේදිච්ච ගඟේ ගිලුනේ. ජේසු එතන ගිලිලා ඔබත් එක්ක එළියට එනවා. ශුද්ධාත්මයන්ෝ විවර වෙලා ජේසුගේ ආදර සම්බන්ධතාවය තුළ ඔබට ඇහෙනවා. ඔබ මගේ ප්‍රියාදර පුතු. ඔබ මගේ දෝනි. මම ඔබට ආදරේ. ඔබට පණ දෙන්නේ, පන්නරය දෙන්නේ, ශක්තිය දෙන්නේ ආදරය. බතෙව් මාත් එක්ක එන්න පුතේ. මාත් එක්ක එන්න. ජීවිතේ මේ රෙකග්නිෂන් එක මුළු ලෝකේ කිසිම කෙනෙකුට දෙන්න බෑ.
ඒ නිසා මේ තැන අහගන්නේ නැතුව මේ තැන ඇහෙන්නේ නැතුව ඔබ ලෝකයේ මිනිස්සු පස්සේ මිනිස්සුන්ගේ ආදරය පස්සේ පිළිගැනීම පස්සේ රෙකග්නිෂන් එක පස්සේ යන කාලකන්නිකමක් ඒ ඔබ පාවිච්චි කරනවා මගේ පුතේ මගේ දුවේ. ආදරය කරන්නේ උන්වහන්සේ විතරයි. ඒ නිසා අද අපි ස්වාමීන් වහන්සේට කතා කරලා කියමු මේ මේසේ අතාරින්න. ඒක අද දෙවෙනි පළවෙනි කියවීමේ හරි ලස්සනට එපිසවරුන්ගේ ලිපියේ උන්වහන්සේ කතා කරලා කියන්නේ කියවීම ගන්න. එබැවින් දෙවියන් වහන්සේගෙන් ඔබලත් කැඳවීමට ඔබින ලෙස හැසිරෙන මෙන් සමිදානන් වහන්සේ උදෙසා හිරකරයෙකු වන මම ඔබෙන් උදක්ම ඉල්ලමි. එපිස ලිපිය කැප්ටිව් ලෙටර් එකක්. එපිස ලිපිය පවුලුතුමා ලියන්නේ හිරගෙදර ඉඳන්. එපිසවරුන්ට ලියන්නේ ලද කැඳවීමට ඔබින ලෙස ජීවත් වෙන්න. මම ආදර පුතේ දුවේ ස්වාමින් වහන්සේ මේසේ අතාරින්න කියන්නේ. ඊට පස්සේ ඒ මේසේ කෑම බෙදාගෙන කන්න නෙමෙයි. කෑම මේ මේසේ ඔබගේ වාසියට පෙරලා ගන්න නෙමෙයි. මතයතුමා ඒ මේසේ තමයි සුභාරංචිය ලියන්න පාවිච්චි කරේ. මතයතුමා ඒ පන්නින්ද තමයි අතට ගත්තේ සුභාරංචිය බිල් ලියන්න, නම් ලියන්න, ණයකාරයෝ ලියන්න, කෙනෙක් බදුත් එක්ක වහල් කරන්න පාවිච්චි කරපු බංගේද ඒ පෑන, ඒ මේසේ, ඒ කොළ මතයතුමා අරගෙන ලියන්න ගන්නවා. මිනිස්සුන්ව නිදහස් කරන, නිවාල් කරන ඒ සුවහස් ස්වාමින් වහන්සේගේ දාම් පණිවිඩය මුළු ලෝකෙටම ලියන්න පාවිච්චි කරනවා. උන්වහන්සේ ඔබව පේදුරුතුමාගේ නැන්දනයව සුව කරන්නේ ඇය සුවය ලැබුවේ සේවය කරන්න උපස්ථාන කරනවා. She was saved to serve. මතක තියාගන්න ස්වාමින් වහන්සේ ඔබව ඔතනින් අරගන්නේ ඔබගේ මෙහෙවරක් තියෙනවා. ස්වාමින් වහන්සේ ඒ පාලු කරේ ඒ ගුබ්බෑම ඉන්නේ නැද්දි ඒක ඔබට තේරෙන්නේ නැහැ. හැබැයි ස්වාමින් වහන්සේත් එක්ක යන්න ගත්තාම තමයි ඒක තේරෙන්නේ. මගේ ආදර ප්‍රේමවන්තයනි අපි අවසන් කරමු. මතක තියාගන්න. මතෙව් මේසේ අතෑරිය ගමන් ඔක්කොම හරි ගියේ නැහැ. තේරුණාද කියන එක? ජේසුව අල්ලගන්න යද්දි මේස පෙරලන් දිව්වා මතෙව්. පැත්ත පලාතක කුරුස පාමුල හිටියේ නැහැ. ඒක ෆෝමේෂන් එකක්. ජීවිතේ ඔබ එක දවසක් මාව ගැලවීම ලැබුවා born again නියමයි. ඊට පස්සේ ඔක්කොම හරි කියන එකක් නැහැ. It's an ongoing formation. නිරන්තර කනෙක්ෂන් එකක ඉන්නට ඕනේ. නිරන්තර ජේසු මතෙව් ගිය සතියේ සුවිශේෂය වගේ නැද්ද? මතෙව් කවුද ලොක්කා කියලා තර්ක කරා. ඊට පස්සේ ඉස්සලා සුවිශේෂ කියනවා සෙබදිගේ පුතු දෙන්නා ජෝම් ජාකොබ් කියද්දි උභාසගේ දකුණු පැත්තේ වම් පැත්තේ තියාගන්න කියද්දි ගෝලියෝ කේලන් කියලා බනින කෙන්ති කියලා බයිනවා. මතෙව් උතන බනිනවා. එනිසා එක දවසකින් මේ ඔක්කොම හරියන්නේ නැහැ. වචනය තුල ඉන්න එක ඔබ දිගටම කරන්නට ඕනේ. උන්වහන්සේ මානුව එන්න අතාරින්න කියලා හැමදාම ඔබට දෙයක් කියන්න තියෙනවා. හැමදාම ඔබට අතාරින්න දෙයක් තියෙනවා. ඒ නිසා ඔබගේ රෝගය අඳුර ගන්න. වචනය කැඩපත ඉස්සරහට ගිහිල්ලා ඔබ අසනීපයි කියලා, ඉදිමිලා කියලා දැනගන්න. ආසාදිතයි කියලා දැනගන්න. ඒකත් එක හංග ගන්න නැතුව ඒ අර්ථ ජේසුස් ගාවට අරගෙන යන්න. එතනින් සුව වෙලා කඩුව නගුලක් කරයින් පස්සේ හෙල්ලය දෑකැත්තක් කරයින් පස්සේ හෙල්ලය දෑකැත්තෙන් අස්වැන්න නෙලන්නටත් නගුලෙන් පොළව හාරන්නටත් ඔබට වගකීමක් තියෙනවා. මතෙව් ලද කැඳවීමට අනුව ජීවත් වුණාසේ ඔබට මට ජීවිතේ ජීවත් වෙන ජීවිතයක් තියෙනවා. We are all wounded healers. අපි තුවාල වෙච්ච සුවදායකයෝ. ඒ නිසා මේක සම්පූර්ණ හොඳ වෙනකන් ඔන්න දැන් මං ඉන්නවා කියන එක නෙමෙයි. ඒක සුව කර අනිත් අයව ඔබ සුව වෙවි අනිත් අයව සුව කරන්න. නිරන්තර සම්බන්ධතාවයක් එක්ක ඔබට කරන මෙහෙවර කරන්න ඔබ ඒ පියවර ගන්න. ජේසු මයි ප්‍රේමවන්තයනි වෛද්‍යවරයාව හොයාගෙන යන්න ඕන තැන උන්වහන්සේ වෛද්‍යවරයා අපිව හොයාගෙන එන උන්වහන්සේ දිව්‍ය එන්ඩේරික වෛද්‍යවරයාණන් නිසා උන්වහන්සේ ඔබ ගාවට ඇවිල්ලා ඔබගේ දොරට තට්ටු කරනවා. ඔබ දොර ඇරියොත් උන්වහන්සේ ඔබත් එක්ක ජීවිතය බෙදාගෙන කෑම කාලා ඔබ පනපොවලා සප්‍රසාදික ජීවිතයකට අරගෙන යන්න බලය දෙන බව ඇත්තහිල්ලෙන් අයිති කරගන්න උන්වහන්සේ අද වචනය හරහා ඔබට ආරාධනා කරනවා. ආමෙන්.